සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්හි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබට දැකබලා ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසන තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පදිංචි ලක්ෂරි ෆර්පියුම් ව්‍යාපාරයේ අධිපති වන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහතාගේ ජන්මදිනය නිමිති කරගෙන අනෝජා වික්‍රමාරච්චි මහත්මිය විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේලා, ඒ වගේම පින්වත් සිල්මෑණියන් වහන්සේ ඇතුළුව
ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරලා එයින් ලබා ගන්න අවවාද අනුශාසනා තම තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතේ නිවැරදි කරගෙන නිවැරදි වුණ මේ ජීවිතයෙන් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධීන් නිවනින් සැනසීම සඳහාත් මේ සද්ධර්ම දානානිසංසය මේ සද්ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන ධනං රට්ටං න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධි මත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. මේ ගාථා රත්නයේ දේශනා කළේ ඒ කාලේ ජීවත් වුණ ධම්මික කියන තරුණ උපාසක මහත්මයෙක් කරමුණු කරගෙන. මේ ධම්මික උපාසක මහත්මයා බොහෝම ශ්‍රද්ධාවන්තයි. විවාහ ගිවිසගෙන දරුවෙකුත් හිටියා. පස්සේ කාලේ බණ අහලා ශ්‍රද්ධාව ඇති වෙලා සසර බය දැනිලා ඔහු තීරණය කළා මමත් පැවිදි වෙලා මේ සංසාරයෙන් එතර යන්න ඉක්මනට කටයුතු කරන්න ඕනේ කියලා. දවසක් විවේකීව තමන්ගේ බිරිඳට කතා කරලා බොහොම කරුණාවෙන් කාරණාව මතක් කළා. මම පැවිදි වෙන්න කැමතියි. ඒකට අවසර දෙනව නේද කියලා. ඇය සඳහන් කළා හොඳයි ස්වාමීනි, කමක් නැහැ. මේ දරුවා ලොකු මහත් වෙනකන් ඉමු කියලා. දරුවා ලැබිලා දරුවා ඇවිදලා නැගිටලා යන කාලෙ වෙනකන්ම ඇගේ වචනයට ගරු කරමින් ඔහු ගෙදරම රැඳිලා හිටියා. දැන් දරුවට ටිකක් වයසයි, ඇවිදින්න කරන්න කටයුතු කරන්නත් පුළුවන්. මේ වෙලාවේ ඔහු නැවත වතාවක් තමන්ගේ බිරිඳට මතක් කළා මම එහෙමනම් අර මුලින් කරපු යෝජනාවට දැන් සූදානම් වෙන්නම් නේද කියලා. ඇය සඳහන් කරනවා ස්වාමීනි, මේ දරුවා තවත් ටිකක් ලොකු වෙනකන් ඉන්න කියලා. ඒ වෙලාවේ මොහු කල්පනා කළා මගෙන් මේ කාරණාව ਵਿਚාරණයක නොවිචාරණයක මට වැඩක් නැහැ. මගේ අවසරය ලැබෙන තුරු හිටියොත් මට මගේ ජීවිතය සසරින් එතර කරවගන්න, ගුණ පුරවගන්න ලැබෙන අවස්ථාව හොඳටම අඩු වෙනවා. එහෙම හිතලා ගෙදරටත් නොකියම ඔහු පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ප්‍රෞද්ධා කෘත්‍ය මනාව දැන ඉගෙනගෙන
කමටහන් ඉල්ලගෙන බොහෝම වීර්ය වැඩුවා. බොහොම වීර්ය වඩලා තමන්ගේ මහානකමේ උතුම් අර්ථය බලාපොරොත්තු මුදුන්පත් කරගත්තා. දැන් ධම්මික රහතන් වහන්සේ නම. ඉන් පස්සේ කල්පනා කළා ගම් පළාතට වැඩම කරලා ආවොත් හොඳයි කියලා. ගමට වැඩම කළා. පුතා මුණ ගැහුණා. දැන් පුතා ලොකුයි. පුතාට මේ සසර ගැන කියලා දුන්නා. ජීවිතය ගැන කියලා දුන්නා. සසර ගැන අවබෝධ කරගෙන ජීවිතයේ දුක තේරුම් අරගෙන ලැබුණ අවස්ථාව අත් නොහැරිය යුතුයි කියන උතුම් චේතනාවෙන් ඔහුත් පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ කාලෙකින්ම තමන්ගේ පැවිද්දේ අර්ථයත් මුදුන්පත් කරගත්තා. අර බිරිඳ කල්පනා කළා මම යම් කෙනෙක් වෙනුවෙන් මේ ගෙදර මෙතෙක් කල නතර වෙලා හිටියානම් දැන් ඒ සියලු දෙනාම මම අත්හැරලා ගිහිල්ලා. මටත් තවත් මේ ගෙදර රැඳිලා ඉන්න තරම් හේතුවක් අවශ්‍යතාවයක් නැහැ. මටත් තියෙන්නේ ස්වාමියාත් පුතණුවත් වගේම පැවිදි වෙන්න. ඇයත් මෙහෙණවරට ගිහිල්ලා ඇයත් පැවිදි වුණා. බොහෝම උත්සාහයෙන් වීරිය වඩලා ඇයත් අති උතුම් රහත් භාවයම ලබා ගත්තා. ස්වාමියාත් රහත් වුණා, පුතත් රහත් වුණා, අන්තිමට මවත් රහත් වුණා. පවුලම සසරින් මිදුණා. මෙන්න මේ කාරණාව ගැන භික්ෂූන් වහන්සේලා දවසක් ධම් සභාවේ සාකච්ඡා කර කර හිටියා. අපේ බුදුරජාණන් වහන්සේ දහම් සභාවට වැඩම කරලා මහණෙනි මම එන්න කලින් මොන වාගේ කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරමින් හිටියද? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධම්මික උපාසක ඊටමත් දැහැමි ගිහි කාලේ ශාසනය පිළිබඳව පැහැදුන නිසා ගිහි ගෙදර අත්හැරලා ගිහිල්ලා පැවිදි වෙලා රහත් වුණා. රහත් වුණාට පස්සේ ගමට වැඩලා පුතාටත් අනුශාසනා කරලා පුතත් සංසාරයෙන් එතර කෙරෙව්වා. ඒ මාර්ගයේම ගමන් කළ ධම්මික උපාසකගේ බිරිඳත් සසරින් එතර වුණා. ස්වාමීනි ඒ කාරණාවයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ කියලා සඳහන් කළා. ආන් ඒ කාරණාව මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ධාර්මිකව දියුණුවක් සම්පත්තියක් බලාපොරොත්තු වෙනවා නම් ඒක වටිනවා. අධහැමි දියුණුවක් අධහැමිව දියුණු වීමක් යමෙක් හිතනවා නම් ඒක නොවටිනා කාරණාවක්මයි. ධාර්මිකයෙකු ධර්මයේ පිළිසරණ කරගෙනම ජීවත් වන්නෙක් විය යුතුයි කියන කාරණාව සිහිපත් කරලා තමයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං රට්ටං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධාර්මික පුද්ගලයා ඥානය නුවණ දියුණු පුද්ගලයා තමන් හේතුවෙන්වත් අනුන් හේතුවෙන්වත් න අත්ත හේතුන පරස්ස හේතු තමන් නිසාවත් අනුන් නිසාවත් කවදාවත් නොදැහැමි ක්‍රියාවක යෙදෙන්නේ නැහැ. අකුසලයක් රැස් වෙන කටයුත්තකට එළඹෙන්නේ නැහැ.
න පුත්ත මිච්චේන ධනං න රට්ටං. තමන්ගේ දරුවෝ වෙනුවෙන්වත් තමන්ගේ දේපොළ වෙනුවෙන්වත් නොදැහැමි කටයුත්තකට එළඹෙන්නෙත් නැහැ. න ඉච්ඡේය අදම්මේන සමිද්ධිනෝ සමිද්ධිමත්තනෝ න ඉච්ඡේය අදම්මේන අධර්මයෙන් ලබන දියුණුවක් පිළිබඳව කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. සසීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. ධාර්මික පුජ්‍යලයා සිල්වත් කෙනෙක්. ඥානවන්තයෙක්. ඔහු සිල් ගුණ පුරාගෙන ධනයෙන් සමෘද්ධමත් වෙන කෙනෙක්. නමුත් සමෘද්ධිය උදෙසා කවදාවත් අකුසලයට යොමු නොවන කෙනෙක්. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. අපි මේ ගාථා රත්නයේ ධර්ම කාරණාව තව ටිකක් විස්තර කරගෙන අපේ ජීවිතයටත් එකතු කරගන්න උත්සාහ කරමු. න අත්ත හේතු. පින්නතුනේ අත්ත හේතු කියලා කියන්නේ තමන් හේතු කොටගෙන. සඳහන් කළා තමන් හේතු කරගෙන කවදාවත් ඥානවන්තයා පව් කරන්නේ නැහැ කියලා. අඥාන පුද්ගලයා තමන් නිසා බොහෝ අකුසල් රැස් කරනවා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරාම අපි කල්පනා කළ යුතුයි අපි නිසා පව් කරනවද කියලා. පින්නතුනේ මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය තමන් නිසා බොහෝසේ පව් කරගන්නවා. සමහර කෙනෙක් තමන් නිසා ප්‍රාණඝාත කරගන්නවා. නොයෙක් පරපණ නැසීම් වලට යෙදෙනවා තමන් වෙනුවෙන්. ප්‍රඥාව නැහැ. සසර ගැන දන්නේ නැහැ. ඊටාම පුංචි තැනින් පටන් ගන්න පුළුවන්. මදුරුවෙක් දෂ්ට කළොත් ඒ මදුරුවාට පහර දෙනවා. තමන් නිසා. කූඹියෙක් කෑවොත් පොඩි කරලා දානවා. තවත් එවන් සතෙකුගේ කරදරයක් තිබුණොත් ඒත් මරලා දානවා. තමන්ගේ දියුණුවක් බලාපොරොත්තුවෙන් අනුන්ගේ වස්තුවක් හොරකම් කරනවා. තමන්ගේ සැපය බලාපොරොත්තුවෙන් තුන්වෙනි සිල්පදයට උල්ලංඝනය කරනවා. තමන්ගේ බේරීම, තමන්ගේ යහපත, තමන්ගේ මෙලව යම් තැනක ගැලවීමක් උදෙසා ඕන තරම් මුසාව පාවිච්චි කරනවා. සැපය වින්දනය වෙනුවෙන් රාරක් වලට ඕන තරම් යොමු වෙලා ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු නිත්‍ය සීලය පන්සිල් සසරට බය නම් සතර අපායෙන් මිදෙන්න ඕන නම් මේ පන්සිල් ආරක්ෂා කරගත යුතුමයි කියන එක බුදුරජාණන් වහන්සේ මනාවම දේශනා කරලා තියෙනවා. එහෙමනම් ධාර්මික පුජ්‍යලයා බුද්ධ වචනයට කීකරු කෙනා ධර්ම ගරුත්වයේ තියෙන කෙනා භාග්‍යතුන් වහන්සේගේ වචනයට දිවි හිමියෙන් සලකනවා. මොකද මේ වචනය අපට කියලා දෙන්නේ උන්වහන්සේ සංසාරේ කොයි තරම්නම් දුක් විඳලා තියෙනවද? මේ වචන ටික අපට පැහැදිලි කරලා දෙන්නේ තමන්ගේ ඇස්, තමන්ගේ ඉස්, තමන්ගේ මස්, තමන්ගේ ලේ, තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ දේපල පරිත්‍යාග නොකළ දෙයක් නෑ. ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් ඒ අපිට මේ ලෝක ස්වභාවය ගැන කියලා දෙන්න. ඒ තරම් කැපකිරීම පරිත්‍යාග කරලා තමයි මේ සිල්පද ටික අපිට කියලා දුන්නේ.
මහා කරුණාවක් සුමේද තාපසතුමා තුලත් තිබුණ නිසා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ බණපද දෙකක් අහලා සදහටම සංසාරයෙන් ඈතර යන්න තිබුණ අවස්ථාව මගහැරලා මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ සංසාරයට බැහැගන්න තීරණය කළේ. තමන්ගේ නිවන තනියම හදාගන්න හින්දාද? එහෙම උවමනාවක් තිබුණා නම් එදා නියත විවරණ ලබන වෙලාවේ මේක කරගන්න තිබුණා. එහෙනම් කවුරු නිසාද මේ? ඔබ නිසා, මම නිසා. මේ දේ අවබෝධ කරලා අපට දේශනා කළා මෙන්න මේයින් වළකින්න ඕනේ කියලා. නමුත් අපි අපේ පහසුව සුවය තකා මේ සිල්පද ඕන තරම් උල්ලංඝනය කරනවා. ඊළඟට දේශනා කළේ පරස්ස හේතු. අනුන් හේතු කරගෙනත් පව් කරන්නේ නැහැ කියලා. මේ සිල්පද පහ අපි වෙනුවෙන් උල්ලංඝනය කරනවා වගේම අනුන් වෙනුවෙනුත් උල්ලංඝනය කරනවා. සමහර කෙනෙක් දරුවෝ වෙනුවෙනුත් ප්‍රාණඝාත කරනවා. ඥාතීන් වෙනුවෙනුත් ප්‍රාණඝාත කරනවා. යාළු මිත්‍රයෝ වෙනුවෙනුත් ප්‍රාණඝාත කරනවා. දරු පවුල් රකින්න, ඥාතීන් රකින්න ඕන තරම් හොරකම් කරන අය මේ ලෝකේ ඉන්නවා. ඒ වෙනුවෙන් බොරු කියන අය, ඒ වෙනුවෙන් රාරක්කු පෙරන අය, ඒ වෙනුවෙන් මත්කුඩු වගේ දේවල් විකුණන අය ඕන තරම් ඉන්නවා. අනුන් නිසා පව් කරනවා. තව සමහර අය වෙනත් කාන්තාවක් නිසා තමන්ගේ බිරිඳ මරනවා. වෙනත් කාන්තාවක් නිසා තමන්ගේ දරුවෝ මරනවා. වෙනත් පුරුෂයෙක් නිසා තමන්ගේ ස්වාමියාත් තමන්ගේ දරුවොත් මරනවා. සමහර වෙලාවට කාම සම්පත් වෙනුවෙන් සමහර අය ගිහි පරාජිකා තත්වයටත් පත් වෙනවා. ගිහි පරාජිකා තත්වය කියලා කිව්වේ ආනන්තරීය පාප කර්මත් කරගන්න. අම්මා මරපු අවස්ථා, තාත්තා මරපු අවස්ථා ඕන තරම් මේ සමාජයෙන් අපිට අහන්න ලැබෙනවා. අනුන් නිසා මේ මරලා තියෙන්නේ. වෙන කෙනෙක් කියපු නිසා ඒ මරලා තියෙන්නේ. රාගය නිසා ඒ මරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ එක සිටුවරයෙක් තමන්ගේ දරුවෝ දෙන්න ලාබාල කාලෙම මරණයට එළඹෙනවා. අසනීප වෙලා. සිටුතුමත් සිටු දේවියත් දෙන්නම මරණයට පත් වෙනවා. නමුත් ලාබාල වයසේ පුතාට කියනවා පුතේ ඔබ වෙනුවෙන් ලොකු දෙයක් මට කරන්න බැරි වුණාට මං හම්බ කරපු ධනෙ ඉතුරු කරලා තියෙනවා. උඹ ඒක කොහොම හරි දියුණු කරගෙන උඹේ නංගිගේ අනාගතයත් බලාගනින් කියලා. ඔහු දෙමව්පියන්ගේ ආදාහන කටයුතු කරලා ධන සම්පත් දියුණු කරගෙන තරුණ වයසට ආපු නැගණිය විවාහ කරලා දුන්නා. ඇයට බොහෝ දායාදත් දුන්නා. විවාහයෙන් පස්සේ ඇය ගැබ් ගත්තා. අම්මා තාත්තා බලන්න යනවා වගේ ස්වාමියාට මතක් කළා මට මගේ සහෝදරයා බලන්න යන්න ඕනේ කියලා. බොහෝ තෑගි භෝග අරගෙන සහෝදරයා බලන්න එන ගමනේ බුදුරජාණන් වහන්සේ මගදී මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ දෙන්නට දවසක සෝවාන් වෙන්න පිං තියෙනවා කියලා. දෙන්නටම තිසරණ සහිත පන්සිල් සමාදන් කෙරෙව්වා. දුකක් කරදරයක් ඇති වුණ මොහොතක් තිබුණොත් මාව මතක් කරන්න කියලා කිව්වා. ඔවුන් භාග්‍යතුන් වහන්සේ වැඳලා සහෝදරයාගේ ගෙදර ගිහිල්ලා ස්වාමියා ඇය එහි නවත්තලා ආපහු තමන්ගේ ගමට ගියා. ඇගේ සහෝදරයාගේ බිරිඳට කතා කරලා කිව්වා මේ මගේ නංගි මෑට හොඳට සලකන්න කියලා. ඒ ටික දවසක් සැලකුවා. නැගණියගේ කනකර
රණින් රිදියෙන් මුතු මැණික් වලින් පුරවලා තිබුණ ස්වාමියා. අර කාන්තාවට ඒ ගැන ලෝභ සිතක් ඇති වුණා. නමුත් ඒවා ඉල්ලන්න ලැජ්ජාවක් ඇති වුණා. ඇය කල්පනා කළා මේ ආභරණ ගන්න නම් මෑ මරලා දැම්මොත් පහසුයි. ස්වාමියා ආවහම අසනීපෙන් වගේ නිදාගෙන ඉඳලා හේතුව විමසලා දිගින් දිගට මහනකොට ඇය කිව්වා මට දොළ දුකක් තියෙනවා. මොකද්ද කියලා අහපුවාම ඔබේ නැගණියගේ පංච මధుර මාංශය අනුභව කරන්න ඕනේ. මොහු දන්න තරම් කරුණු පැහැදිලි කළා. මනුෂ්‍ය ඝාතනයක් හරි අපරාධයක්. මේ මගේ සහෝදරිය. අම්මා තාත්තා නැතුව පුංචි කාලේ ඉඳලා මමයි හදාගත්තේ. පළවෙනි දරුවා බිහි කරන්නයි මගේ රැකවරණේ හොයාගෙන ඔබෙනුත් පිළිසරණක් පතාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොම කරුණු පැහැදිලි කළත් අර කාන්තාව කියනවා මන් දන්නවා. නමුත් මගේ දොළ දුක සංසිඳෙව්වේ නැත්තම් මම ජීවත් වෙන එකක් නෑ කියලා. 3-4 පාර එහෙම කියනකොට රාගය නිසා ඔහු තීරණය කළා සහෝදරිය මරනවා කියලා. ඒ ඊට වඩා බිරිඳ ලොකුයි. බිරිඳ ඊට වඩා වටින්න වෙන හේතුවක් නැහැ. තියෙන එකම හේතුව රාගය. ඒ නිසා නැගණිය රථයක නංවගෙන වෙනත් ගමනක් යන හැටියට එක් කරගෙන ගිහිල්ලා කැලේ මැදදී බහින්න කියවම ඇය සඳහන් කළා මට අමාරුයි. දරු ගැබ මෝරලා. අතින් ඇදලා ගන්නකොට බිම වැටුණා. බිම වැටෙනකොට විලිරුදාව ඇති වුණා. ඇයට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මගේ සහෝදරයා ළඟ කොහොමද මන් දරුවා බිහි කරන්නේ? එහෙනම් කිව්වා අනේ ස්වාමීනි මදක් ඈතට යන්න. මගේ දරුවා බිහි වෙන්න ළඟයි කියලා. නමුත් බිරිඳ පිළිබඳව දැඩි ඇල්මක් තියෙන ඔහු ඇය කෙස් වැටියෙන් අල්ලගෙන කැලේට ඇදගෙන ගියා. එහෙම ඇදගෙන යනකොට මගදිම දරුවා බිහි වුණා. දරුවා මග වැටිලා. නමුත් ඇය ඇදගෙන යනවා. ඇය කල්පනා කළා මට දැන් නම් ජීවිතයක් නැහැ. මොහු ඒකාන්තයෙන් මම මරනවා. මේ කැලේට ඕන තරම් දර කපන්න වැල්ලදින්න ආපු මිනිස්සු ඇති. කෑ ගහලා ආරක්ෂාවක් ඉල්ලුවොත් ඔවුන් දුවගෙන එයි. නමුත් ඔවුන් මගේ සහෝදරයට පහර දෙයි. මගේ සහෝදරයට කවුරුවත් පහර දෙනවට මං කැමති නෑ. ඔහුට වේදනාව දෙනි. කුඩා කාලේ ඉඳලා මං හදලා වඩලා ලොකු මහත් කළා. තාත්තා මොහුට මං බාර දුන්නා ලොකු මහත් කරන්න ඔහු ඒ කටයුත්ත හරියටම කළා. ඒ හින්දා මම මැරුවා. මගේ සහෝදරයට කරදරයක් වෙන්න එපා. ඇයි එහෙම හිතලා නිශ්ශබ්ද වුණා. ළඟ තිබුණ නුග ගහක් යට තමයි ඇය මරන්න යන්නේ. මේ නුග ගහේ හිටිය රුක්ෂ දේවතාවෙක්. මේ දේවතාව කල්පනා කළා මගේ විමානේ ළඟ මේ වාගේ තිසරණ තියෙන මෛත්‍රී ගුණයෙන් පිරිච්ච සිල්වත් කාන්තාවක් මැරුවොත් දේව සභාවට ගියහම මට දෙවිවරු දොස් කියනවා. මේ தත්ත්වය බලාගෙන හිටිය කියලා. මං ඇය බේරන්න ඕනේ කියලා. ඇගේ ස්වාමියාගේ වෙස් අරගෙන ළඟට ඇවිල්ලා අර සහෝදරයා බියවද්දලා පළවා හැරලා ඇය අරගෙන ගිහිල්ලා සවැත් නුවර අම්බලමක තැන්පත් කළා. ඇයට කාගේවත් පිහිටක් නැති නිසා ඇයට අන්තිමට කියවුනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මොකද එදා සරණ සීලෙහි පිහිටවලා බුදුරජාණන් වහන්සේ මතක් කළා යම් බයක් තැති ගැනීමක් ඇති වෙච්ච මොහොතක මම මතක් කරන්න කියලා. ඇගේ ස්වාමියා පස්සේ ඇය හොයාගත්තා. කරුණු කාරණා විමසලා දැනගත්තා. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ බවත් දැනගත්තා. බුදුරජාණන් වහන්සේටත් කරුණු මතක් කළා. ඒ කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරාම ඒ දෙපළම සෝවාන් වුණා. නමුත් මම සඳහන් කළේ රාගය නිසා අනුන් නිසා කොච්චර අපි පව් කරනවද? බිරිඳක් පස්සේ කාලේ හම්බ වෙච්ච කෙනෙක්. නමුත් ඇය කීවොත් අම්මා තාත්තා ගෙදරින් පන්නන්නත් සූදානම් දරුවෝ ඕන තරම් ඉන්නවා.
අනාථ නිවාසවල ගෙනihin දානවා. අතරමං කරලා දානවා. තව නොයෙක් වදහිංසන වලට භාජනය කරනවා. ගෙයින් එළියට දාලා පැල්පතක වාගේ තියලා තියෙනවා. රාගය නිසා. මව්පියෝ කියලා කියන්නේ දරුවන්ට පින් ලබන්න පින් උල්පත් වගේ. නමුත් රාගය නිසා බැහැර කරනවා. එහෙනම් අනුන් නිසා පව් කරන අවස්ථා ජීවිතවල බොහොමයි. කරුණු කීපයක් අපි මේ සඳහන් කළේ. ඊළඟට සඳහන් කළා න පුත්තං ඉච්ඡ පුත්තු නිසාවත් පව් කරන්න කැමති වෙන්න එපා. ධනය රැස් කර ගැනීම උදෙසාවත් අධාර්මික ක්‍රියාවක යෙදෙන්න එපා. න රට්ටං රටක් දෙනවා කියලා කීවත් රාජ්‍යයක් පාවලා දෙනවා කියලා කීවත් ඒ රට රාජ්‍ය වෙනුවෙන්වත් කවදාවත්ම පව් කරන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන්නේ සසර සත්වයාගේ සුභ සිද්ධිය උදෙසාමයි. ධර්මයට ගරු කරන, බුද්ධ වචනයට ගරු කරන, භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන අය මොනම හේතුවක් නිසාවත් බුද්ධ වචනය ඉක්මවන්න කටයුතු කරන්නේ. ඔවුන් ප්‍රඥාවන්තයි කියලා දේශනා කළේ. මේ කාලේ හැටියට නම් තව කෙනෙක් රජ කරවන්න කොයි තරම් පව් කරන අය ඉන්නවද? අනුන් නිසා තමන්ගේ සංසාරي විනාශ කරගන්නවා. මේ කාරණාව පැහැදිලි කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ තවත් එක ගාථා රත්නයක් දේශනා කළා. ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිත රක්කමානෝ ධනං චජේ යෝපන අංග හේතු. සමහර අය තමන්ගේ ශරීර අංග වෙනුවෙන් ධනය වියදම් කරනවා ඕන තරම්. තමන්ගේ ශරීර අංග වෙනුවෙන් ධනං චජේ යෝපන අංග හේතු. අපේ ඇහැක් නොපෙනී යනවා කාලයක් යනකොට. අපි කල්පනා කරනවා කාචයක් දාගත්තොත් හොඳයි කියලා. ඒ වෙනුවෙන් 60-70,000ක් වියදම් කරනවා. මං හොයාපු ධනය මගේ එක ඉන්ද්‍රියක් වෙනුවෙන් වියදම් කළා. තව කාලයක් යනකොට ධනහිසක දැඩි වේදනාවක් එනවා. කල්පනා කරනවා ධනහිස සත්කමක් කරලා අලුත් ධනහිසක් බද්ධ කරගත්තොත් මේ තත්වයෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒ නිසා ලොකු මුදලක් වියදම් කරලා ධනහිසක් බද්ධ කරගන්නවා. තමන්ගේ ධනය තමන්ගේ අංග නිසා වියදම් කරනවා. තවත් ඒ වාගේ නොයෙක් දේවල් අපි අපේ ජීවිතේ ශරීරයේ අංග වෙනුවෙන් වියදම් කරනවා ධනෙ. ගෙවල් දොරවල් විකුණලා යාන වාහන විකුණලා ඉඩ කඩම් විකුණලා මුදල් හොයාගෙන තමන්ගේ අංග රැක ගන්න අපි හරියට මහන්සි වෙනවා. ඒ කියන්නේ ධනයට වඩා ශරීරාංග වටිනවා. ශරීරාංග වලටත් වඩා වටිනා දේවල් තියෙනවාද එතකොට? සඳහන් කළා අංගං චජේ ජීවිතං රක්කමානු. මේ ශරීර අංග වලටත් වඩා වටින දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ජීවිතේ. වෛද්‍යවරයා කිව්වොත් මේ තුවාලේ කකුලේ තව ටික කාලයක් මෙහෙම තිබ්බොත් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. මේක සුවපත් කරන්න බෑ. ජීවිතේ රැකගන්න නම් කකුල කපන්න ඕනේ මෙතනින්. ජීවිතේ රැකගන්න කකුල කැපුවොත් පුළුවන් කියලා කියනවා නම් අපි අනිවාර්යයෙන්ම කකුල කපනවා. එහෙනම් ජීවිතයේ හේතුවෙන් අංග අත්හරින්න අපි ලෑස්ති. එහෙනම් ශරීරාංග වෙනුවෙන් ධනෙ වියදම් කළා ජීවිතය වෙනුවෙන් අංග ඉවත් කරගන්න කැමති. අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තු. නමුත් දේශනා කරනවා අංග නිසාවත් ධනය නිසාවත් ජීවිතය නිසාවත් ධාර්මික ප්‍රතිපත්තියත් හරින්න එපා කියලා. ජීවිතේ නැති කරනවා කීවත්
සිල් කඩා ගන්න එපා. අතපය ගලවනවා කියලා කීවත් සිල් කඩා ගන්න එපා. ධනය නිසාවත් සිල් කඩා ගන්න එපා. මේ වාගේ තැනකට ඇවිල්ලා මේ සීලය ආරක්ෂා කරගන්න ලොකු පළපුරුද්දකුත් ඕනේ. මනස සිහියක් ඕනේ. සමහර වෙලාවට අපේ ගෙදරකට හොරු ඇවිල්ලා ඒගොල්ලෝ ගෙදර තියෙන රන් රිදී බඩු ටික හොයලා හොයාගන්න බෑ. අපිට සමහරලාට තුවක්කුවක් පිහියක් එල්ල කරලා අහනවා කොහෙද තියෙන්නේ කියලා. දන්නවා මේගොල්ලන්ට හොයාගන්න බැරි වෙලා. ඒ ටික දැනට ගෙදර නෑ කියලා කිව්වොත් ඒ ටිකවත් රැකෙන්න පුළුවන්. හැබැයි කියන්න වෙන්නේ මොකක්ද? බොරුවක්. එහෙනම් ධනය නිසා බොරු කියනවා. පින්නතනි ඒ වාගේ ලොකු ධනයක් වෙනුවෙන් නෙමෙයි. මිනිස්සු රුපියල් 5 වෙනුවෙනුත් බොරු කියනවා. රුපියලක් දෙකක් වෙනුවෙනුත් බොරු කියනවා. කඩේකට බඩු ගන්න ගියහම යම් කඩේකින් භාණ්ඩයක යම් මිලක් නියම කරාම අපි දන්නවා යන්නම් කියලා ගියොත් මුදලාලි ආපහු අඬ ගහනවා කියලා. අපි කියනවා එහා කඩේ මෙච්චරයිනේ. රුපියල් 5ක් විතර අඩු කරගන්නේ. නමුත් එහා කඩේට ගිහිල්ලත් නැහැ. ඒ වගේ රුපියල් 5ක් 10ක් වෙනුවෙන් බොරු කියන්නේ නැද්ද? නිරයට ගියාට කමක් නැහැ. රුපියල් 5ක් රැකගත්තොත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඥානවන්තයා කවදාවත් ධනය නිසාවත් අංග නිසාවත් ජීවිතේ නිසාවත් අධාර්මික ක්‍රියාවකට නම් කවදාවත් මෙලෙමෙන්නේ නැහැ කියලා. නුවණ දියුණු කළ අය කොයිතරම් උසස්ද? කොයිතරම් ශ්‍රේෂ්ඨද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අද ලැබෙන සුළු ලාභය ගැන නොතකලා ඒ පාඩුව විඳිනවා ඉදිරියට ලැබෙන්න තියෙන ලොකු ලාභයක් වෙනුවෙන්. මේ ධම්මපද පාළියේම එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ලොකු සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් සුළු සැප අත්හරින්න කියලා. පොඩි සැප අත්හැරියහම ලොකු ලාභයක් ලොකු සැපයක් තමයි ලැබෙන්නේ කියලා. එහෙනම් එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නම් පින්නතුනේ ඒක කවදාවත් වරදිනවද? ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ වචනේ ඒ වගේමයි ඒකාන්තයි සත්‍යයි. ශ්‍රී මුඛයෙන් අද දේශනා කළා නම් හෙටට වෙනස් වෙන්නෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් එය එසේමයි කියලා පිළිගන්න අපි තුල තිබිය යුත්තේ මොකක්ද? ශ්‍රද්ධාව. අහලා තියෙනව නේද සුනීද වස්සකාර දෙන්න ගැන? සුනීද සහ වත්සකාර කියලා කියන්නේ බිම්බිසාර රජුගේ රාජ්‍යයේ ලොකු අමාත්‍යවරු දෙන්නේ. එක දවසක් මහා කච්චායන මහරහතන් වහන්සේ ගිජ්ජකූටේ බැහැගෙන එනකොට වත්සකාර සඳහන් කළා බලාගෙන ඉඳලා වඳුරෙක් බහිනවා වගේ බැහැගෙන ඉන්නේ කියලා. කවුද එහෙම බහින්නේ? මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. වත්සකාර මහා කච්චායනයන් වහන්සේට මෙහෙම කිව්වා කියලා. භාග්‍යතුන් වහන්සේ එවලෙම දේශනා කළා කච්චායනයන්ට වැඳලා සමාව ගත්තේ නැත්තම් වත්සකාරට වෙන්නේ ගිජ්ජකූටේ වඳුරෙක් වෙන්නමයි කියලා. ආපහු ඒක වත්සකාරට ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කළා. වත්සකාරට පින්නතුනේ අපිට වඩා ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. වත්සකාර කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ මං වඳුරෙක් වෙනවා කියලා දේශනා කළා නම් අනිවාර්යයෙන්ම මං වඳුරෙක් වෙනවමයි. ඒකේ අය දෙකක් නැහැ. ඒ හින්දා වත්සකාර කලේ හරි මාන්නක්කාරයි. තමන්ගේ මිනිස්සුන්ට කිව්වා මුළු ගිජ්ජකූටේ පුරාම පළතුරු වවන්න කියලා. මොකටද මේ? වඳුරෙක් වුණාම කණ්ඩ. පළතුරු වවලා හමුදාව දාලා ආරක්ෂා කෙරෙව්වා. මොකද එයාට ඒ තරම් විශ්වාසයි අනිවාර්යයෙන්ම වඳුරෙක් වෙනවා. මොකද කවුද දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේ. ඉතින් වත්සකාර මැරිලා ගිහිල්ලා වඳුරෙක් වෙනවා.
පස්සේ සඳහන් කරනවා මිනිස්සු ළඟට ගිහිලා වත්සකාර කියලා කතා කරාම දුවගෙන ළඟට එනවා කියලා. නමුත් මාන්නේ ඊට එහා. හැබැයි මම සඳහන් කළා වත්සකාරට අපිට වඩා ශ්‍රද්ධාව තියෙනවා කියලා. මොකද වත්සකාර පිළිගත්තා ශ්‍රී මුඛයෙන් දේශනා කළොත් කලාම තමයි කියලා. එච්චර ශ්‍රද්ධාවක් අපිට නෑ. ප්‍රාණඝාත කළොත් නිරේ යන්න වෙනවමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබුණත් අපි මේ නොවටිනාම මදුරුවෙක් වෙනුවෙන් නිරේට යන්න ලෑස්ති වෙනවා. කූඹියෙක් කැරපොත්තෙක් හූනෙක් වෙනුවෙන් නිරේට යන්න ලෑස්ති වෙනවා. බුද්ධ වචනය ගැන සැලකිල්ලක් නැහැ. පන්සිල් පද පහම උල්ලංඝනය කරනවා. සුරාවට ඕන තරම් ලොල් වෙනවා. මේ ජීවිතේ සුරාපානය කරලා මහසිල් පදේ කියලා සඳහන් කළේ. සුරාපානය කර්මපත අතර නෑ. කර්මපත 4යි තියෙන්නේ. පන්සිල් වල මුල් 4. සුරාපානය කර්මපත අතර නෑ. කර්මපතයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිරේට ගෙනියනවා කියන එකයි. නමුත් සුරාපාන ශික්ෂාපදයට සඳහන් කළේ මහසිල් පදේ කියලා. ඇයි? සුරාපානය කරාම Tamanටයි හානි වෙන්නේ. හැබැයි සුරාපානය කරලා මත් වෙච්ච පුද්ගලයා අපිට මේ සිහියෙන් ඉන්න කොටත් සිහි නෑනේ. එහෙනම් කොහොමත් මත් වුනහම කොහොමත් සිහි නෑ. ආන්ගේ සිහි නැති වුනහම ඔහු ඉතුරු සිල්පද 4ම කඩනවා. මත් වෙලා ඉඳගෙන. මැරිලා නිරේවල් වල අනන්ත දුක් විඳලා මනුස්ස ලෝකෙ ඉපදිච්චාම නොයේක් ලෙඩවලට ගොදුරු වෙනවා. සඳහන් කළානි සමහර අය උම්මත්තක වෙනවා. සුරාපානයේ ප්‍රතිඵල. සමහර අය මන්ද මානසික වෙනවා. සුරාපානයේ ප්‍රතිඵල. සමහර අයට ඉක්මනට තේරෙන්නේ නැහැ. තේරෙනවා පස්සේ. යමක් කියහම දවස් 2-3ක් යනවා කිව්වේ මොකද්ද කියන එක හරියටම තේරෙන්නේ. එතකොට සමහර ලාවට රැකියාවක හිටියනම් රැකියාවිනුත් අස් කරලා මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ කියලා. සමහර අය මන්ද මානසිකයි. මන්ද මානසිකයත් ටිකක් හොඳයි. නමුත් උම්මත්තකයා වාහනයකවත් ගෙනියන්න බෑ. පිරිසක් එක කෑම කණ්ඩවත් බෑ උම්මත්තකයා තියාගෙන. නමුත් මේ සුරාපානයේ කර්මයේ ඉතුරු වෙච්ච තවත් ප්‍රතිඵල. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනකොට ඊළඟටත් මනුෂ්‍ය ආත්ම භාවයක උම්මත්තකෙක් මන්ද මානසිකයෙක් වෙන්න කැමති නම් අපි ඒ වගේ දේවල් වලට යෙදුනට කමක් නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් උම්මත්තකෙක් වෙන්න අකමැති නම් නිරේට නොයන්න යන්න අකමැති නම් අපි මේ දේවල් වලින් වළකින්න ඕනේ. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නුවණ නැති මිනිස්සු තනපත නිසාත් මිනි මරා ගන්නවා. ඉඩම් කඩම් නිසා ගහ මරා ගන්න අය කොච්චර ඉන්නවද? ඉඩ කඩම් නිසා අම්මා තාත්තත් අත්හරිනවා සමහර අය. සහෝදර සහෝදරියොත් අත්හරිනවා සමහර අය. බොරු සාක්ෂි කියන්න ගියහම බොරු ලිපි ලේඛන හදන්න ගියහම තමන්ගේ ධනය තව කාටවත් දෙන්න වෙනවා. අපරාධ අකුසල් ගොඩක් රැස් කරගන්නත් වෙනවා. අනුන්ගේ ඉඩමකට අයිතිවාසිකම් කියන්නේ ගිහිල්ලා. මේ කාලේ ඉඩම මගේ වෙන්න පුළුවන්. නමුත් අද මගේ කියලා කොටු කරගත්ත මේ ඉඩම් කෑල්ලට මේ සංසාරේ අයිතිකාරයෝ කොච්චර ඉන්නේ ඇද්ද? ඒ හැමෝම මේ ඉඩම් කෑල්ල දාලා ගිහිල්ලා. මමත් දවසක දාලා යනවා. නමුත් අද මහ පව් ගොඩක් රැස් කරගන්නවා මේක මගේ කියලා කියන්නේ. ඒකයි දේශනා කළේ ප්‍රඥාව නැති කෙනා, ශ්‍රද්ධාව නැති කෙනා අකුසලයෙන්ම ජීවිතේ පුරව ගන්නවා. සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. යමෙක් එවන් කටයුත්තක යෙදෙන්නේ නැද්ද? ඔහු සිල් ඇත්තේ. ඔහු ප්‍රඥාව ඇත්තේ. ප්‍රඥාව ඇති පුද්ගලයා හැම මොහොතකම උත්සාහ කළේ අකුසලයෙන් මග ඇරලා යන්න. ප්‍රඥාව නැති කෙනා හැම වෙලාවෙම අකුසලයේ ළඟ නතර වෙනවා. පින්නතනේ පාපය අපි පහු කරලා
හුඟක් ඉස්සරහට දුවලා. ආන් ඒක නිසා අපි පව පිටිපස්සෙන් යනවා. පව පිටිපස්සෙන් යන්න යන්න අපි පවින් පිරෙනවා. එහෙනම් පාපය අඥානය පහු කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔහු පාපයේ පස්සෙන් යනවා. හැබැයි ඥානවන්තයා පවට ඉස්සර වෙලා යනවා. ඔහු පව පහු කරලා ඉන්නේ. ඒ නිසා පවට ඔහු ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. සසර කර්ම සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් අපිට චෝදනා කරනවා. ආන්ගේ සසර කර්ම චෝදනා කරන වෙලාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් කර්මයම හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ එක භික්ෂූන් වහන්සේ නමක් එක්ක දීර්ඝ මාර්ගයේ වැඩම කරනවා. ඒ කියන්නේ නගර දෙකක් අතර සතපුම් 1000ක් විතර දුරයි. මේ දීර්ඝ මාර්ගයේ වඩිනකොට එක කෙටි පාරක් තියෙනවා. එක ටිකක් කෙටි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මේ වෙලාවේ උපස්ථායක භික්ෂුව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි අපි මේ පාරෙන් වඩිමු මේ පාර ටිකක් කෙටි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ අපි පුරුදු පාරෙම යන් කියලා. මේ භික්ෂුව නැවත නැවතත් මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ පාරේ වඩිමු කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නැහැ අපි මේ පාරෙම වඩිමු කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුව සඳහන් කරනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඔහෙන් වඩින්න. මම කෙටි පාරෙන් එන්න. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා සිවුරු එහෙනම් ගණ්ඩ කියලා දෙන්න බැරි නිසා බිම තියෙනවා. බිම තියලා ඒ භික්ෂුව ඒ පාරේ යනවා. මේ උපස්ථායක භික්ෂුව. භාග්‍යතුන් වහන්සේ එතන ගහක් මුල වැඩ හිටියා. දන්නවා වැඩි ඈත යන්නේ ආපහු එනවා කියලා. ඒ පාරේ හොරු ඉන්නවා. හොරු ඈතින් දැක්ක භික්ෂුවක් එනවා. හොරු කල්පනා කළා අපි මෙහෙ ඉන්න බව මේ ශ්‍රමණයා දන්නේ නැහැ වාගේ ඉන්නේ. කමක් නැහැ. අපි මෙහෙ ඉන්න බව අපි ශ්‍රමණයාට දැනුම් දෙමු. අපි ඉන්න බව දන්නමු. වට කරලා අල්ලගත්තා. හොද්දටම පහර දුන්නා. පහර දීලා සිවුරු කෑලි කෑලි වලට ඉරුවා. ඉරලා කිව්වා ශ්‍රමණේක් හින්දා මරන්න එපා. පහර දීලා සිවුරු ඉරලා අත්හැරියා. නැගිටලා ඇවිද ගන්නවත් වාරු නැති තරම් අපහසුයෙන් නැවතත් භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. එතකොට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කළත් ඔය මාර්ගය යන්න එපා කියලා. ඇයි මේ යන්නේ? තමන්ගේ පෙර කර්මය ඊට වඩා ඉස්සරහින් ඉඳලා චෝදනා කරනවා. ඒ කර්මය විසින් හරවලා යවනවා. ගුටි කණ්ඩ හේතුවක් සංසාරේ පවක් ඉදිරිපත් වෙලා හිටියා. අපිත් සත්පුරුෂයෝ කොච්චර ආශ්‍රය කළත් පෙර කර්මයේ චෝදනා කරන්න පටන් ගත්තොත් ඒ පැත්තට ඇදිලා යනවා. නමුත් පින්නතුනි පෙර කරපු එහෙම කර්ම ඇති සංසාරේ තවත් එවන් කර්ම රැස් නොකර ඉන්න ඕනේ. මොකද මේක අදින් ඉවර වෙන ගමනක් නෙමෙයි. සතර අපායේ සත්වයාගේ නිජ බිම වාගේ භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. වැඩිමනක් අය සතර අපායෙම නවතිනවා. බොහෝ දෙනා ආපහු යන්නේ ආපු තැනටම තමයි. ගවයෝ ටික බලන්න. උදේට ගාලෙන් ඇරියහම හැන්දෑවට කාගෙන ආපහු ඒගොල්ලෝ පුරුදු තැනටම යනවා. කුකුළු ටික කූඩුවෙන් නිදහස් කරාම දවල් 30ෙම ඇවිදලා කාලා රැට අපූරුවට රෑ වෙනකොට අර කූඩුවටම යනවා. සමහර අයට ඉනිමං පවා බැඳලා තියෙනවා. ඒගොල්ලෝ ඉනිමග දිගේ ගොඩ වෙලා උඩ තියෙන කූඩුවටත් යනවා. අනික හැම සතෙක්මත් ඒ වගේ. කුරුල්ල හැම තැනම ඇවිදලා රෑ වෙනකොට තමන්ගේ කැදැල්ලට යනවා. අපි දවසේ හැම තැනම ඇවිදලා රෑ වෙනකොට ආපහු ගෙදර යනවා. එහෙනම් හැමෝගෙම සිරිත පුරුදු තැනට යන එක. පුරුදු තැන අත්හැරලා යන්න හරි අමාරුයි. එහෙම අත්හැරලා ගියේ බොහොම සුළු පිරිසයි. එහෙමනම්
අපිත් මෙහාට ඇවිල්ලා තියෙන්නේ හුඟක් වෙලාවට සතර අපායේ ඉඳලම වෙන්නේ. සත්‍යයගේ නිජබිමනේ. පෙර සංසාරේ භවයක කරගත්ත මොකක්ද කුසල කර්මයක් නිසා අද මේ සුගතියට ඇවිල්ලා හිටියත් මෙහි ආවේ මොකටද කියන එක මතක නැහැ. ආවේ පින් කරගෙන ආපහු සුගතියක යන්න. නමුත් ඉපදුනාට පස්සේ මතක නැහැ. එහෙනම් අපි හරියට මේ විනෝදචාරිකාවක් ආවා වගේ මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ටික දවසක් මෙහි ඉඳලා ආපහු පරණ තැනට යනවා. සතර අපායටම යනවා. ඒක සත්‍යයේ හැටි. නමුත් ගොඩට ආපු වෙලාවේ ප්‍රඥාව පාවිච්චි කරලා තුනුරුවන්ට කීකරු වෙලා උපරිම වරප්‍රසාද සහිත ජීවිතයක් ලැබිලා තියෙනවා. අංග ප්‍රත්‍යංග ඔක්කොම හොඳයි. මානසික රෝගාබාධ මොකවත් නැහැ. හිතන්න මතන්න හැකියාවත් සම්මා දිට්ඨියත් නිර්මල ධර්ම රත්නයත් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ උපයෝගී කරගෙන පුළුවන් තරම් මෙතනින් මිදෙන්න මෙතනින් ඉහළට යන්න කටයුතු කරනවා මිසක් පහළට නොවැටිය යුතුමයි කියන එක බුද්ධ දේශනාව. මෙවන් උතුම් ජීවිතයක මෙවන් උතුම් බුද්ධාන්තරයක ඉඳලත් ආපහු පහළට යනවා නම් ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. එසේ නොවි මෙතනින් ඉහළට යන්න ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් හමු වුණ බුද්ධාන්තරයෙන් ලැබුණ සම්මා දිට්ඨියෙන් ප්‍රයෝජන ගන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි පදිංචි ලක්ෂරි පර්ෆියුම් ව්‍යාපාරයේ අධිපති වන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් එතුමාට ආශිර්වාද කරන්න අනෝජා වික්‍රමාරච්චි මහත්මිය විසින් මේ දේශනාව සිදු කරවන බව සිහිපත් කරනවා. පුණ්‍යානුමෝදනා කරනවා මියගිය SS වික්‍රමාරච්චි, PH මුණසිංහ, සුමනාවති මුණසිංහ, ගුණසේන මුණසිංහ, හේමචන්ද්‍ර මුණසිංහ යන දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් හා ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන අතර ආශිර්වාද කරනවා මාතලේ තොටගමුවේ අපේ බොජුන් හෝටල් සංකීර්ණයේ අධිපතිතුමාගේ ප්‍රිය බිරිඳ වන අනෝජා වික්‍රමාරච්චි මැතිනියට සුපුල් අසංක ලංකා තිලිනි ගයාන් යන දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීම සඳහාත් රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ දූදරුවන්ටත් වහවහ සසරින් එතර යන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරන්ට යෙදුන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මයාටත් පින් අනුමෝදන් කළ සියලුම ඥාතීන්ටත් අනිකුත් දුවා දරුවන්ටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ
පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.